बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि शरणागमनं सम्पूर्णं पाणातिपाता वैरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वैरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वैरमणि सिक्खापदं समादियामि मुसावादा वैरमणि सिक्खापदं समादियामि सुरामेरय मध्यपमादत्ताना वैरमणि सिक्खापदं समादियामि तिसरणेन सत्थिं पंचशीलं धम्मं साधुकं सुरक्षितं कृत्वा अप्रमादेन सम्पादे समन्त चक्रवालेषु परपटिधामि दीर्घाति अभिन्नं पच्चवेक्कितब्बं ती कार्मिक पिन्वत्नि परपटिबद्धामि जीविका මේක හරි බර වාක්‍යයක්. පරපටිබද්ධාමේ ජීවිකා කියලා කියන වාක්‍යය එන්නේ දසධම්ම සූත්‍රයේ. දසධම්ම සූත්‍රය කුද්දක නිකාය පර්යාපන්න සූත්‍රයක්. හැබැයි ඔබට එය බලා ගන්න කියව ගන්න පුළුවන්. පිරිත් පොතේ පළවෙනි පිටු 4-5 තියෙනවා දසධම්ම සූත්‍රය. ඒ දසධම්ම සූත්‍රයෙන් කියවෙන්නේ ඉතාම කෙටි කරුණු 10ක්. ඒ කරුණු 10 බොහොම බර ඒ කෙටි කරුණු 10ක්. ඒ කෙටි කරුණු 10 එක කරුණක් විතරයි අද මම ඔබට මතක් කරන්නේ. අනිත් කරුණු 9ම තමන් බලා ගන්න ඕනේ. ඒ තමන් බලා ගන්න ඕනේ හින්දා තමයි මම දැන සඳහන් කළේ ඒ කරුණු 10ම විස්තර කරන්න අපට වෙලාවක් නැහැ. එක කරුණක් විතරක් විස්තර කළොත් පැයක් යනවා. කරුණු 10ක් යන්න පැය 10ක් යනවා. ඒක නිසා ඉතාම වැදගත් පුංචි සූත්‍රයක් බුදුරජාණන් වහන්සේගේ දසධම්ම සූත්‍රය. කරණීය මෙත්ත සූත්‍රය ඔබට හොඳට පාඩම්.
ඒක පාඩම් කියන කෙනෙකුට විනාඩි 5න් 10න් කරණීය සූත්‍රය කියලා ඉවර කරන්න පුළුවන්. දසදම සූත්‍රය කරණීය මෙත්ත සූත්‍රයේ 4න් එකකටත් වඩා පොඩි. ඒ කියන්නේ කටපාඩමින් කියනවා නම් විනාඩි 3කට වඩා යන්නේ. 2කට වඩා යන්නේ. ඒක කරන්න බැරි අය නෙවෙයි මෙතන ඉන්නේ. බොහෝම ශ්‍රද්ධා සම්පන්න දායක පිරිසක් ඉන්න බව දැනගන්න පුළුවන් වුණා. මට දැනගන්න පේනවා. මේ මං ගියසරේ එනකොට ආවාසය හදන්න පටන් ගන්න තිබුණේ. දැන් එනකොට ආවාසය හදන්න පටන් ගන්න ටිකක් ලොකු වැඩක්. මේ දවස් දෙක වෙනස් වෙනකොට සුවිසල් වෙනසක් ඇති වෙන ප්‍රදේශයක් හැටියට මේ පට්ටිවිල සෛලාරාම ප්‍රදේශයේ හඳුනා ගන්න පුළුවන්. ධර්ම දේශනාවට එනකොට පය හොදපු දරුවයි පය පිහපු දරුවයි තමයි නෑත ඉතිහාසෙ මුත්තම ආවුරු කෙනෙකුගේ පය හොදපු පිළිතුරේ. ඕ ඒතරද ශ්‍රද්ධාවෙන් මේ වැඩේ පුරුදු කරලා තියෙනවා. අමාරුම නිකන් වතුරක් කරනවා විතරයි. එහෙම නෑ මේ තේරේ කළා දරුවෝ දෙන්න. මාන කරන් දෙන්නේ දෙන්නවා. ඒක නිසා මට හැබැයි පේන දෙයක් මායන තාම එදිනවා. බණ ඇහිල්ල කෙසේ වෙතත් ඒ අයටත් බණ අහන්න කියලා බුදුහාමුදුරුවෝ කියයි කියලා බලාපොරොත්තු වෙනවා. එහෙම නොවුනොත් ඉතින් බණ අපිට වැඩි වෙලා කියන්න බැරි වෙනවා. පරපටිබද්ධාමේ ජීවිකා කියන්නේ පින්වත්නි මාගේ ජීවිතය පරපටිබද්ධා බොහෝ දෙනා සහ බැඳී පවතින්නේය කියලා කියන කාරණාව. ලෝකෙ කිසිම කෙනෙක් නැහැ හුදකලා මිනිස්. ලෝකෙ කිසිම කෙනෙක් නැහැ පෞද්ගලික විතරක් ජීවිතයක් තියෙන. ලෝකෙ කිසිම මිනිහෙක් තමන්ගේ පාඩුවේ විතරක් ජීවත් වෙන්න පුළුවන් මිනිස්සු නෙවෙයි. කිසිම සත්‍යයක් හුදකලා සත්‍යෝ නැහැ. කිසිම සත්‍යයක් මිනිසෙක් නොවේ. කිසිම සත්‍යයක් නැහැ කිසි කෙනෙකුට වගකීමකින් තොරව බැඳී නැති. ඒ තරමටම මිනිස්සු සත්වය එකිනෙකා හා සම්බන්ධයි. කිසිම කෙනෙකුට හිතන්න බෑ මම මගේ පාඩුවේ ජීවත් වෙන්නේ මං කාගෙන්වත් යැපෙන්නේ නැහැ මං හරි හුදකලා කෙනෙක්. ඒක නිසා කිසි කෙනෙකුට මම ණයක් නෑ කියලා කිසිම කෙනෙකුට මොනම හේතුවක් නිසාවත් හිතන්න පුළුවන් කමක් නෑ. හැම වෙලාවෙම හැම කෙනෙක්ම අනේකා විසින් පෝෂණය කරනු ලැබ තමයි තියෙන්නේ. හැම කෙනෙක්ම කවුරු හරි එක්ක සම්බන්ධයි බද්ධ වෙලා ජීවත් වෙනවා. ඒක නිසා කිසිම කෙනෙකුට ආත්මාර්ථකාමී ජීවිතයක් තියෙන්න දෙයක් නැහැ. ඒ වගේම ලෝකෙ කිසිම දෙයක් කිසිම කෙනෙකුට පෞද්ගලිකව අයිති නැහැ. මෙහෙම කිව්වම එකපාරට තේරෙන්නේ නැතුව ලෝකෙ කිසිම දෙයක් කිසිම කෙනෙකුට පෞද්ගලිකව අයිති නැහැ. ඇයි මම මෙහෙම කියන්නේ? නිකන් හිතලා බලන්න. අපිට වෙහෙසිච්චාම වෙහෙස දැනෙච්චාම අපි බොනවා කහට කෝප්පය. ඒ කහට කෝප්පේ බොන්න බීපුවාම අපට දැනෙනවා සහනයක්. වෙහෙස නිවෙනවා, පවස නිවෙනවා. ඒ පවස නිවෙන්න ඒ වෙහෙස නිවෙන්න අපේ කාට කෝපයක් හම්බ වුණොත් ඒ කාට කෝපය නිසා අපිට මේ වෙහෙසෙන් මිදෙන්න පුළුවන් නම් ඒ කාට කෝපය කොච්චර අපට වටිනවද? ඒ කාට කෝපය හදන්න කී දෙනෙක් ඕනද? දැන් ගාන නොකියුවට කමක් නැහැ.
ගෙදර ගිහින් ගාන හදලා බලන්න කහට කෝප්පයක් හැදිලා එන්නේ අඩුම ගානේ 4,500ක් වත් ඕනේ එක කහට කෝප්පයක් හැදෙන්නේ. ඒ 4,500 දෙන නැතුව කහට කෝප්පේ හදන්න බැහැ. චීනේ ඉඳලා ලංකාවට තේ ගහගෙන ආපු කෙනා ලංකාවේ තේ වගා කරපු අය ලංකාවේ තේ වලට පෝර හදපු අය දාපු අය තේ ෆැක්ටරි හදපු අය තේ ෆැක්ටරි වල කළමනාකාරීත්වය ඒ වගේම තේ දල් මෙලන අය තේ කපන අය කුඩු කරන අය වේලන අය පාර්සල් කරන අය පැකට් කරන අය पैकेट पार्सल करना है पार्सल बॉक्स करना है बॉक्स पटवना है लोरी वाले डीजल गहना है लॉजिस्टिक कंपनीज महापरिमाण ते विदेशी कार्य उनके तेमिल दी गन्ना व्यापारिक तेमिल दी गन्ना सुलु व्यापारिकයන්ගෙන් තේ මිලදී ගන්න කඩකාරයන්ගෙන් තේ මිලදී ගන්න තාත්තා තේ හදන අම්මා දක්වා කී දෙනෙක් කොනද තේ බොන්නේ? ඇයි කෝප්පේ පීරිසිය ඔය අපේ බලන්න දන්කොටු පෝස්ලේ ඊදෙනෙක් එකතු වෙලාද කෝප්පයක් හදන්න. එහෙම බලාගෙන ගියාම පවස් නියන කහට උගුරට 4,500ක් නැතුව බෑ තේ බොන්න 4,500ක් නැතුව තේ උගුරක් බොන්න බෑ. එතකොට අපට පුළුවන්කමක් තියනවාද පැහැදිලි ලෙසම කමට උගුරක් මගේ කියන්නේ ඒක අයිති මට කියන්නේ සමුපකාරක සමාජයක් නෙවෙයි 1000ක් දෙනා එකට බැඳිලා නැත්te ජීවත් වෙන්නේ. අපිට අයිතියක් තියනද අපි අපේ පාඩුවේ කාටත් කරදරයක් නැහැ කියලා දෙයියනේ කියලා පැත්තකට වෙලා ඉන්න අතර ගාතේ දාන්න හැන්දේ යන පස්සේ පුදුදාලා මේකට නෙතුවත් තියුණු කිව්වද මේ අපේ පැත්තනවා ඒ වගේ අපිට තියෙන කයන්න සියන්න ආල්පයන් පුයන්න පස්සේ කියලා දාලා ඔව් ඒ පැත්තේ අපෝ මහත් කිව්වේ සන්නුවාගේ මිනිස්සු ටිකක් ඉන්නේ හැන්දේ එක්කනවා දීගෙන අපේ පැත්තේ ඒ අතින් පට්ටි විල සත්තර අපේ පැත්තේ බලන්න එපා මේ වගේ වෙලාවක දල්කස පුගාගත්ත මහා නරකාදී අයියෝ තාසරේ පාන අපේ වාසනාව පට්ටි මේ මොන්නේති එහෙම ඉඳලා දෙයක් නැහැ. ඇයි 1000ක් දෙනා එකතු වෙලා पोषणය කරන්නේ අපිව මතක තියාගන්න මේ ලෝකෙට බිහි වෙන දරුවෙක් ඒ දරුවගේ තාත්තා අම්මා විතරක් නෙවෙයි දරුවව හදන්නේ වඩන්නේ පෝෂණය කරන්නේ තාත්තගේ ලේ වලින් හැදෙන බව ඇත්ත අම්මගේ කුසේ උපදින බව ඇත්ත ඒ අම්මා කිරි දෙන බවත් ඇත්ත අම්මට කිරි හම්බ වෙන්නේ කොහෙන්ද රටම එකතු වෙලා පෝෂණීය ආහාර වේලා නොදුන්නොත් අම්මට කොහෙන්ද කිරි තාත්තට වේලම් කරන්න සල්ලි දෙන්න ඕනේ සල්ලි හැදුවද තාත්තා මං අන්නේ මැව්වද
ඒ සල්ලි කාගේ හරි තිබිච්ච එක අපට සංසරණය වෙලා අපේ සල්ලි වෙනවා. ආහාර කාගේ හරි තිබිලා සල්ලි දීලා හරි අපේ වෙනවා. සල්ලි විතරක් තිබිලා ආහාර නැතිවොත් කායි සල්ලි? ලෝකයේ වශයෙන් දරුවෙක් හදන්නේ ඒ දරුවට කවන්නේ ලෝකය රට, ඒ දරුවට පොවන්නේ රට, ඒ දරුවට උගන්වන්නේ අම්මා අප්පච්චිද, ඒ දරුවට ඉස්කෝලේ හදන්නේ අම්මා අප්පච්චිද, ඒ දරුවාගේ ගුරුවරුන්ට පඩි දෙන්නේ අම්මයි තාත්තයිද? ඔබ හිතනවා ඔබ දරුවන්ට උගන්වනවා කියලා. මොනවද දරුවන්ට උගන්වන්න කරන්න කියන්නේ? ඉස්කෝලේ දානවා. කාගේ ඉස්කෝලේද? අනුගේ ඉස්කෝලේ. ඒකේ ගෙනින්න නැද්ද? ඒතර උදේට කන්න දෙන්න ඕනේ. ඉස්කෝලේ නොදෙන්නොත් කවන්න දෙන්නේ නැද්ද? බොන්න දෙන්න ඕනේ. අදින්න දෙන්න ඕනේ. ඒවයි අධ්‍යාපනයට කරන ඊළඟ විතරක් පෑන් පෙන්සල් ලියන පොත් ටික ආරම්භ දෙන එක හැර අධ්‍යාපනයට ඔබ කරන ඊළඟ මොකක්ද? ලක්ෂ 6ක් රුපියල් ලක්ෂ 6ක් වියදම් කරනවා ආණ්ඩුවක් එක ළමයෙකුට උගන්වන්න ලක්ෂ 6ක් 10 අවුරුද්දට ලක්ෂ 6ක් ආණ්ඩුව වියදම් කරනවා. මොකෝ ආණ්ඩුව මල්ලිකාරච්චි මහත්තයාගේද? අපි ඔක්කොගෙම අපි සියලු දෙනාම එකතු කරලා දෙන බදුන් ගල් වලින් හැදෙන රජය ආණ්ඩුව නෙවෙයි රජය විසින් දෙන්නේ. පාසල් හදන්න ඕන, ගුරුවරු ගන්න ඕන, ඒ අයට ගෙවන්න ඕන, පොත් මුද්‍රණය කරන්න ඕන, පොත් දෙන්න ඕන. එක දරුවෙකුට එක අවුරුද්දකට පොත් වලට විතරක් ආණ්ඩුව වියදම් කරන රුපියල් 1000ක්. එක අවුරුද්දකට එක ළමයෙකුට විතරක් පොත් වලට විතරක් රුපියල් 1000ක්. දැක්කද රට විසින් මිනිස්සු හදන්නේ, ලෝකයම එකතු වෙලා මිනිස්සු හදන්නේ. තාත්තා නෙවෙයි දරුවා හදන්නේ, අම්මා නෙවෙයි දරුවා හදන්නේ. අම්මයි තාත්තයි දෙන්න හුදෙක් වගකිව යුත්තන් පමණයි රටම විසින් දරුවා හදන්නේ. ඒ කෝප්පේ වගේ තමයි 100ක් දෙනෙක් නැතුව 1000ක් දෙනෙක් නැතුව ඒ උගරක් වලට බෑ. ඒ වගේ තමයි ලෝකේ නැතුව අපිට මොකොත් කරන්න බෑ. එල් වතුර බින්දුවක් තියනවාද අපි බොන? අපි හදාපු හුස්ම ගන්න කියන එක සුළං පොදක් තියනවාද? ඔබත් මම හුස්ම ගන්න ආශ්වාස ප්‍රශ්වාස කරන එක සුසුම් පොදක් තියනවාද? ඔබත් මම හදාපු මේ ගස් කොළන් නැති, මේ යාන වාහන නැති, මේ ආහාර පාන නැතුව, මේ ගේ දොර ඉඩකඩම් නැතුව අපි කොහෙන්ද ජීවත් වෙන්නේ? ඉතිහාසයේ ජීවත් වෙච්ච විශිෂ්ට මිනිසුන්ගෙන් තොරව කොහොමද ලෝකයක් ඉතුරු වෙන්නේ? 60000ක් ආදරණීය රණවිරුවන් වයින්ට අහයි බන ඒ සියලු කැපකිරීම් කාරණක පින්වත්නි රටක්. ඒ නිසා ආදරණීය පුතා ඔබේ වෙන්න පුළුවන් නමින් පියාගේ නම ඔබේ දරුවාගේ උපැන්නයෙහි ඔබේ නම වශයෙන් නැති, මවගේ නම වශයෙන් ඔබේ නම ඇති. ඒ දරුවාගේ අයිතිය රට විසින් දරුවෙක් හදා. මට කියන්න මේ වගේ පිගානල බත් සරලුව කියන්නේ හැන්දක්. බත් හැන්දකින් ආදරණීය චූටි පුතේ, බත් හැන්දක් මේ පිගානට එන්න කී දෙනෙක් ඉන්න ඕනද? මොකෝ බත් හැදෙන්නේ පිගානේ, බත් හැදෙන්නේ මුට්ටියේ, බත් හදන්නේ කඩේ. කී දෙනෙක් ඕනද බත් සරලුවක් පිගාන දෙන්න? ඈත පැත්තේ කොයි මහත්තුරු මහා කන කාෂ්ඨ ගාමුවේ
ऐसी तरफ गुरु ने गने कास्ट गावे उदय पांदर අපේ ගමේ කොයි මාතු වැඩට යන්නේ පාන්දර 4ට මල්ලිකාරච්චි මාත්‍යා නැගිටින්නේ පාන්දර 4ට නැගිටින්නේ පාන්දර 5ට වෙලේ ඇයි 10 12 වෙනකොට අවුව වැඩ කරන්න බෑ පාන්දර 4ට නැගිටලා 5ට විතරක් බීලා පාන්දර 5ට යනවා වෙලට වක්කට බඳින්න ඕන ලියත් හදන්න ඕන නියර කපන්න ඕන නියර මඩ තියන්න ඕන වතුර මාර්ග හදන්න ඕන ඊට පස්සේ වපුරන්න ඕන වල් ගලවන්න ඕන පෝර දාන්න ඕන කෘෂි රසායනික ද්‍රව්‍ය ඉසින්නට ඕන ක්‍රමිනාශක දාන්නට ඕන ආය වක්කඩ බඳින්න ඕන වල් ගලවන්න ඕන ඊට පස්සේ හැරිච්චාම කපන්න ඕන කී 1000ක් ඕනද මේ වැඩේට ඒවට ගහන්න පූර තියෙන්න ඕන පූර සානාදාර වශයෙන් දෙන්න ඕන ඒන තින් ආණ්ඩුව තියෙන්න ඕන ඒ වගේ ආණ්ඩුවක් හදන්න කාමරසිරි මානකාරච්චි මහත්මයාගේ ඉන්නෝ අතිවාද කී 1000ක් එක වෙනවද එතකොට එක V8කින් V පැලයක් රෝපණය කරලා हाल टिकट गंड दान देने की नवे पुलवंद गोयन खपंडोण कमत गेनियंडोण मडवंडोण पुलक करंडोण गोणी हदंडोण हदकु गोणी वलट दांडोण पट वंडोण कंपरुवेगල ඉන්නෝණ කරේ තියාගෙන ගේන්නෝණ ආර්ථික මධ්‍යස්ථානවලදී මේවා විකුණන්න මරංග ගහමුලට ගේන්නෝණ අපේ ගමට ගේන්න ඕන අපි ඒවත් හම්බන්න ඕන අපි කොටන්න ඕන අපේ ගානට අපි විකුණන්න ඕන ඔබ ඒ ගානට ගන්න ඕන ඊදෙනෙක් කොහොමද ඉච්චර දක්වන්නේ කඩෙන් ඔබ මිලදී ගන්න ඕන අම්මා ඒක උයන්න ඕන දෙන්න ඕන කියලා දෙන්න දරුවන්ට 1000ක් මිනිස්සුන්ගේ අතට ගෙනියන ඒ බත් විසිකරන්න දානන් නොකා 1000ක් දෙනා අලපු ලේ දාඩිය කඳුළු වලින් හදාපු බත් විසිකරන්න පුතේ පව් බාහිර කාලක් බත් විසිකරන්න පව් විසිකරන්න තරම් දෙදෙන අම්මලා ඊට වඩා පව් බත් කියන්නේ මිනිස්සුන්ගේ දාඩිය මිනිස්සුන්ගේ ලේ මිනිස්සුන්ගේ කඳුළු 1000ක් මිනිස්සුන්ගේ ලේ එකතු වෙලා එක බත් කටයක් හැදෙන්නේ 1000ක් මිනිස්සුන්ගේ කඳුළු එකතු වෙලා එක බත් කටයක් හැදෙන්නේ එහෙව් මහා සමපකාරික සමාජයක මහ විශාල පිරිසක් එකතු වෙලා හදන ආහාර කාලා ආයිතියක් තියනවද අතරගාති දාන්න ඇයි රට වෙනුවෙන් කරන්න වගකීමක් යුතුයකමක් ඇත්තෙම නැද්ද රටෙන්ම කාලා රටෙන්ම බීලා රටෙන්ම ඇඳලා රටෙන්ම ටීවී බලලා රටෙන්ම සැනසි රටට යමක් නොකර හතර ගාතේ දාලා නිදන්න ඔබට තියෙන ආයතිය කුමක්ද එහෙම ඉන්න ආයතියක් නෑ රට වෙනුවෙන් යම් කිසි දෙයක් කරන්න ඕන ඇයි ඔබ හැදුවේ රට ඒක වගකීම that is called responsibility a responsibility again ඒ වගකීමෙන් මිදෙන්න කැමැත්තෙන්වත් බෑ අකමැත්තෙන්වත් බෑ ඒක වගකීම පරපටිබද්ධාන ජීවිත මාගේ ජීවිතාව බොහෝ දෙනා සහ තැනී පවතී කියලා මගේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ නිකමට ඉතල බලන්නකෝ තුන්වේල කාලා බුදියන්ද තිබුණේ සිද්ධාර්ථ ගෞතම නම් මිනිසාට ඔබට තිබ්බද රාමේසුර මට තිබ්බද රාමේසුර එච්චර
සැප සම්පත් තිබෙන සිංහාසනයේ කිරීටයත් එක්ක දිවිච්ච අස් රත පාපල මාසනක දැසි දසුන් සමග සිටි තැනැත්තා කාල බීලා සැතපී වදාරන් නැතුව මහාකන වනාන්තරයේ උදකලා අරගලයක නියතුනේ ඔබ වෙනුවෙන් මම වෙනුවෙන් ඒ රෙස්පොන්සිබිලිටි එක ඒ වගකීම වෙනුවෙන් හඳුනාගත්ත නිසා අපි ඉපදලා තියෙන්නේ යම් කිසි වැඩකට කාලා බීලා ඉන්න විතරක් නෙවෙයි අපේ ගමේ ඉන්නවා ඒ වගකීමෙන් තොර මිනිස්සු කිසිම වගකීමක් නැති මිනිස්සු අපේ ගමේ ඒ අතින් පට්ටි විල රත්තම් වාසනා කරන්නේ අපේ පැත්තේ ඉන්නවා ඉඩම ගත්ත ගේවටේ තාප්පෙ දැම්ම තාප්පෙට ගේට්ටුව දැම්ම ගේට්ටුවට ඉබ්බ දැම්ම ඉබ්බට යතුරු දැම්ම යතුරු ලාච්චුවට දැම්ම ලාච්චුවට යතුරු අපි අපේ පාඩුවේ කාටවත් කරදරයක් නැහැ ඒ ඉන්න ටිකේ හොඳ කෙනෙක් රටට වැඩක් එහෙම ජීවත් වෙන්න බෑ මිනිස්සුන්ට එහෙම ජීවත් වෙන්න බෑ මිනිස්සුන්ට ඇයි රටක් විසින් කාලා තියෙන්නේ රට විසින් පෝෂණය කරලා දෙන්නේ සමහර කෙනෙක් අපිලා තියෙනවා රටින්ම නොමිලේ ඉගෙනගෙන රටින්ම නොමිලේ ඇදිලා රටින්ම නොමිලේ යථා තත්ත්වයකටපත් වෙලා රටින්ම හම්බ කරගෙන චුට්ටක් රටෙන් එළියට ගිහිල්ලා රටටම ද්‍රෝහීකම් කරන පාදක පිරිසකුත් ඉන්නවා රටම කණ්ඩ බලාගත්ත රටෙන්ම නිකන් හැදිලා රටෙන්ම නිකන් ඉගෙනගෙන රටෙන්ම හැදිලා වැඩිලා රටෙන්ම හුරගෙන කමින් තත්ත 50ක දෙයක් නොකර විශාල ධන සම්පත්තියක් විතරක් අරගෙන විදේශ රටවලට වෙලා පමණක් දිවි ගෙවන බොහෝ දෙනෙක් ඉන්නවා දැක්කද වගකීමෙන් තොර බව මෙහෙන් ඉගෙනගෙන මෙහෙන් හැදිලා වැඩිලා ගෙන් අත්ලා වෙන රටවල වලට පමණක් සේවය සපේ ඉන්නේ වගකීමද පරපටිබද්ධා මේ ජීවිකා මාගේ ජීවිකාව බොහෝ දෙනෙකු විසින් හදන ලද්දකි මාගේ ජීවිතය අයිති බොහෝ දෙනාටය බොහෝ දෙනෙකු විසින් මේ ඇඟේ මාගේ තියෙන ලේ බිඳුව පවා සාදායට කියලා කියන එක බුදු පියාණන් වහන්සේ දේශනා ඇඟේ දුවන එක ලේ බිඳුවක්වත් අපේ නෙවෙයි එක මාංශ පේශියක්වත් අපේ නෙවෙයි ඒවා හැදුවේ රට මගේ කියා කිසිවක් මට නැහැ මේ ඔබද මමද අඳින ඇඳුම් ඔබේද මගේද හැදුවේ අපිද දවස් 3කට සැරයක් හාල් කිලෝ 1ක බත් කෑවොත් හාල් කිලෝ 1ක බත් කන්න 3 දවසක් ගියොත් මම දන්නේ පටවිලා දෙන්නට කනවා හාල් කිලෝ 1ක බත් 3 දවසක් කෑවොත් යම් කිසි මිනිහෙක් මාසෙකට හාල් කිලෝ කීයක් කනවද 3කට එක දවස් 3කට කිලෝ 1යි මාසෙකට කීයක් වයිද කීයයි 10 නම්බර 1 हाल किलो 10 के बाद कौन मास අවුරුද්දකට हाल किलो की एक हाल किलो की एक कनाद අවුරුද්ද 100 කීයයි 20 වැඩි ගණන්කාරවල නෑ වාගේ हाल किलो 120යි අවුරුද්දකට 50 අවුරුද්දක් පත් ගෑවොත් हाल किलो කීයක් කනවද 50 අවුරුද්ද 120 50න් වැඩි කරන්නේ 50න් වැඩි කරන්න බැරිම නම් 100න් වැඩි කරලා දෙන්න. කීයක් කරනවද හාල්? 6000ක්. හාල් කිලෝ 6000ක් කාලා තමයි ජීවත් වෙන්නේ 50 අවුරුද්දක් පත් ආපු අය. 50 පැනපු සියලුම දෙනා මෙතන ඉන්න අය හාල් කිලෝ 6000ක් කාලා ඉන්නේ නෑ වාගේ වෙලයි කියන්නේ. हाल किलो 6000ක් ආපුවම ඒක ආහාර මගේද ඔබේද ඔබ ඇදුවද නැවුවද මොකෝ අපට කැවුනේ දෙයියන්ගේ
රටම හදපු ආහාර කාපු අපට පුළුවන් ද රටට යමක් නොකර ඉන්න පරපටිපදා මේ ජීවිකා. ඒ නිසා වගකීමෙන් මිදෙන්න බෑ කාර්මික පින්වත්. උදේ ඉඳලා රැයට රැයට එළි වෙනකම් අප වෙනුවෙන් ලෝකයේ යාන්ත්‍රණයක් නිර්මාණය වෙනවා. පාරක් හදන්නේ අප වෙනුවෙන්. මේ බල්බ් එකක් පත් වෙන්නේ අපි වෙනුවෙන්. මේ පාරේ තියෙන සියලුම විදුලි පහන් දැල් වෙන්නේ අපි වෙනුවෙන්. ඉන්ධන ඉන්නේ අපි වෙනුවෙන්. කෑම හදන්නේ අපි වෙනුවෙන්. අපිට අපි ඉන්නේ මොකද? පණ්ඩ විතරයි. එහෙම බෑ. ඒ නිසා යම් කිසි කොටසක් අපිට දෙන්න ඕන කරන්න. අම්මාගේ කොටස කරන්න ඕන. නැත්තම් තාත්තගේ කොටස කරන්න බෑ. තාත්තගේ කොටස කරන්න ඕන. නැත්තම් අම්මාගේ කොටස කරන්න බෑ. අම්මයි තාත්තයි දෙන්න ඒ දෙන්නගේ කොටස කරන්න ඕන. එතකොට දුතයි පුතාටයි තමන්ගේ කොටස නොකර ඉන්න බෑ. සිංහලෙන්ම කියනවා අම්මයි තාත්තයි වගකීම් කොටස ඉෂ්ට කරද්දී දුවටයි පුතාටයි සිංහලෙන්ම කියනවා නම් අයිතියක් නෑ පිස්සු දෙවිද. ඇයි ඒක වගකීමක් තියෙනවා අම්මගේ වෙහෙසට තාත්තගේ වෙහෙසට අර්ථයක් දෙන්න ඕන. එහෙම තන විකාර නටනටා කාලය කණ්ඩ අයිතියක් නැහැ. කාලය කන කෙනාට සිංහලෙන් වචනයක් කියනවා. ඒක මම දෙය බලාගෙන කියනවා. ඒ වචනේ කාලය කන තැන ආගේ තැන දෙය බලන්න. මම නම් ඒකට අයිති නෑ. මගේ ජීවිතේ වැඩි හරියක් මම ගත වෙන්නේ බොහෝ දෙනා වෙනුවෙන් තමයි. මට පුදුම සතුටක් තියෙනවා. මම රටට ණය නැහැ. කෙරෙන්න පුළුවන් කරන්න පුළුවන් හැම දෙයක්ම මම කරලා. මම ණය ඇති නෙමෙයි. එහෙම උදාහරණයක් ඔබට පුළුවන් නම් දෙන්නේ කොච්චර සන්තෝෂද. මම රටට ණය නැත්තේ නෙමෙයි. එහෙම නොවුනොත් රටෙන් කාපු අපි රටට ණයයි. අපි මොකක්වත් නොකළොත් අපි දරුවෙක් මල්ලෙක් හැදුවේ නැත්නම් අඩුම ගානේ ගහක් කොළක් හැදුවේ නැත්නම් අඩුම ගානේ ගීයක් කලියක් ලිව්වේ නැත්නම් අඩුම ගානේ රටට ඉතුරු වෙන ඉඟුරු ගහ අපි ඉදුවේ නැත්නම් අපේ රටට වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා වගකීමෙන් මිදෙන්න බෑ. වගකීමෙන් මිදෙන්න බෑ. රටට වටින මිනිස්සු නිර්මාණය කරන්නට ඕන. ඒක ඒ තරම්ම ලොකු වගකීමක්. පරපටිබද්ධාං ජීවිතාපි අභින්හං පච්චවේකිතබ්බං. බුදු පියාණන් වහන්සේ දේශනා කළේ එහෙම. අපේ බුදු පියාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලා අපට දේශනා කළා එක සැරයක්. දානේ වළඳනකොට සිවුරු පෙරවනකොට වාඩි වෙනකොට දේහේ වළඳනකොට වාක්‍යයක් තියෙනවා අපිට කල්පනා කරන්න. ඒක හරි පුදුමයි. දානේ වළඳනකොට කල්පනා කරන්න වාක්‍යයක් තියෙනවා. ඒක තියෙන්නේ පාලියේ සම්මානසල ගන්නවා කියන්නේ සිංහලෙන්. පාලියෙන් තියෙන වාක්‍ය හරි බරයි. පුදුම අර්ථයක් ඒකේ තියෙන්නේ. මට හිතා ගන්න බෑ. මේට අවුරුදු 2602කට පෙර අකුරුවත් පහළ නොවුණු කාලවක වන්නු සිටපු මිනිසෙක් මෙච්චර අකුරු ලියන්න ලේඛන කලාව පහළ නොවුණු අවුරුද්දේ යාන්ත්‍රික ලෝකයේ ඇති වෙන්න කලින් එච්චර ගැඹුරු සිතක් මේකට තිබුණද කියලා මගේ ගානක්. අතටපත් විඥානාරල කල්පනා කරන්න කියලා අපිට කියලා දෙන්නේ කොහොමද? පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතං පටිසේවාමි මේවදවාය නමදාය නමණ්ඩනාය විභූෂණාය යාව දේවයිමස්ස කායස්ස පිටියා යාපනාය විහිංසුපරතියා බ්‍රහ්මචර්යානුග්‍රහාය ඉති පුරාණං චරේතනං පටිහංකාමි නවං චරේතනං නෝපාදේසාමි යාත්‍රාච්ච මේ භවිෂ්‍යති
අනවජ්‍යතාච භාසු විහාරෝච බත් පිඟාන අතට අරගෙන කල්පනා කරන්න අපිට කියනවා මගේ බුදුහාමුදුරුවෝ මේ බත් මගේ නෙවෙයි මේවා හැදුවේ මම නෙවෙයි මේවා හැදුවේ ලෝකය මේවා හැදුවේ සමස්ත ලෝකය විසින් 100 දෙනෙක් එකතු වෙලා 1000 දෙනෙක් එකතු වෙලා හැදූ බතයි මා වළඳන්නේ ඒ වළඳන්නා වූ වැඩවීම කරලා ඉවර වෙලා මට මේව දවාය නමදාය නමන්දනාය නවිභූෂණාය මම ඒවා කන්නේ ලස්සන වෙන්න නෙවෙයි හැඩ වැඩ වෙන්න නෙවෙයි මම ඒ කන්නේ යාත්‍රාච මේ භවිෂ්‍යත ජීවිත යාත්‍රාව පවත්වාගෙන යාම සඳහා දිහින් සූපරතයා හිංසා පීඩා නොකර නොවී ජීවත් වීම සඳහා බ්‍රහ්මචර්යානුග්‍රහය විශිෂ්ට වූ ජීවිත පැවැත්මක් ලබා ගැනීම සඳහායි රට ලොව විසින් සදු ආහාර මා බුදින්නේ මා අනුභව කරන්නේ එසේ නොවී මට මේවා වැළඳීමට ආහාර වශයෙන් ගැනීමට ආයතියක් ආයතියාවක් නැත කියලා පොරොන්දු වෙනවා නේද ඒක අපිට විතරක් නෙවෙයි ඔබටත් එක්ක ගිහි ඔබටත් එක්ක වළංගු වෙන්නේ ඒක නිසා පාර අපේ නෙවෙයි සමුපකාරය අපේ නෙවෙයි පාසල් අපේ නෙවෙයි විශ්වවිද්‍යාල අපේ නෙවෙයි ඒ වගේම වෙනත් අධ්‍යාපනික ආයතන අපේ නෙවෙයි පොලිසිය අපේ නෙවෙයි මේ මගේ පෞද්ගලික නෙවෙයි මේවා ඔක්කොම ඇත්තම කියන්නේ මිනිස්සුන්ට අයිතියක් තියනවාද යම් දේවල් වල කියන්නේ අපේ දෙකෙන් මම උදාහරණයක් කියනවා. ඔන්න ලිලක් තියෙනවා. මෙතන තාප්පේ කියලා ඉන්නේ. තාප්පේ මෙහා පැත්තේ වෙනේ ඉන්නේ. තාප්පේ මෙහා පැත්තේ මම. ඔන්න ලිඳ මම. ලිඳ වට කර මොකද? ලිඳ වට කර ලිඳ වට කරා ඉතින් පස්සේ ලිඳ වට කරා තාප්පේ මෙහා ලිඳ මගේ ලිඳ වට කර බැම්ම මගේ ලිඳට දාපු බොලොක්කේ මගේ බොලොක්කේ එල්ලපු යකඩ බාරේක මගේ බොලොක්කේට දාපු ලණුව මගේ ලණුවේ බැඳපු බාල්දිය මගේ ගන්නේ වතුරනේ වතුරේ උල්ප අපේ වත්තේ විතරේ ඒක එයාගේ මෙයාගේ අනේගේ ඒක තමයි මේ ඔක්කොගේම වතු වලින් එන වතුර නෙවෙදෙන් එන්නේ කොහොමද පින්වත්නි වතුර මගේ වෙන්නේ කොහොමද අපේ වෙන්නේ එහා පැත්තේ වත්තේ කොස් ගහ ඊට මෙහා තව අපේ තන කොස් ගහන්නේ එතකොට ගහ කාගේද? එයාගේ. කන්ද? එයාගේ. උස්ගහන අතු එයාගේ. පණ එයාගේ. පොලොස් එයාගේ. කොස් එයාගේ. වැල එයාගේ. වරක එයාගේ. කොල්ල එයාගේ. දලු එයාගේ. මුල් මගේ. කොහොමද ගහයන්නේ? මේ මහ පොළොවේ උඩ ඉඳන් අඩි 15ක් 20ක් ඇටින් අපේ නෙවෙයි මේ මහ පොළොව උඩ ඉඳලා උඩට අඩි 20ක් 30ක් උඩින් අපේ නෙවෙයි එහෙම තැනක මේ භෞතික සම්පත් වලට සින්නක් කරලා අයිතිය කියන්න වෙන්නේ අපට ව්‍යාධනීය දරුවා අපේ තමයි අවුරුදු 19ක් නම් ඒ වයස අවුරුදු 19ක් තිස්සේ අපේ තමයි 20කට එහායි කාගේ දෝ හිටපු දරුවෙක් අපේ වෙලාවට
අපි දරුවන්ගේ තමයි ඒ තව අවුරුදු 50කින් පස්සේ අපි දරුවන්ගේ නෑ වෙන කාගේද නේ. සංඝය අපේ තමයි ආවේ වෙන කාගේ රෝගාව තිබිලා නේ. තියෙන්නේ වෙන කාට හරි දෙන්න නේ. ලෝක කිසිවක් අයිති නේ කිසිද. ඒ නිසා වගකීමෙන් දෙන්න බෑ. ඒ වගකීම එලෙසම තියෙන්න ඕන. මම කැමති මේ අන්තිම විනාඩි 10 තවත් කාරණාවක් ඔබට කියන්න. ඒ වගකීම මහා දෙරෙන්ත බව ඔබට කියන්න. කාරුණික පින්වත් 1971 කොළඹ නගර සභා බල ප්‍රදේශයේ තුල කොළඹ නගරේ නෙවෙයි හොඳට අහගන්න වගකීම ඉෂ්ට කළ තරම දෙවන්ත චෝදනාවක් කරන්න හදන්නේ හැම දිනාටම ඍජු චෝදනාවක් තනි උදකලා මම සමස්ත පාර්ටියට 1971 කොළඹ මහා නගර සභා බල ප්‍රදේශය තුල සිංහලයෝ හිටියා 151ක්. 151ක් හිටියා. හොඳට අහගන්න. අනිත් කඩ නවත්තන්න. එතකොට 151ක් හිටියා. කොළඹ මහා නගර සභා බල ප්‍රදේශය තුල සිංහලයෝ හොඳට ගාන හදන්න අපේ ලේකාධිකාර තුමනි අධිකාරක මහත්මයාණනි මේ බලන්න ගන්න. ඒ 1971 81යි 91යි 2001යි 2011යි අවුරුදු 40යි දැන් 2013යි අවුරුදු 42යි. 1971 කොළඹ නාගරික බල ප්‍රදේශය තුල සිංහලයෝ හිටියා 151ක්. එදා ඉඳලා මෙදා දක්වා අවුරුදු 42ක්. දැන් කොළඹ නාගරික බල ප්‍රදේශය තුල සිංහල ජනගහනය 119යි. 119යි. ඒකෙන් දෙකක් බොරු. ඉස්කෝලේ වල ළමයි දාගත්ත බොරු ඇඩ්‍රස්. 7ක් ඉන්නේ මුදු කුවාශ්‍රිත ජනතාව ආගමක් ජාතියක් මේ සුදුදේ වශයෙන්ම ගත්තොත් කොළඹ නගර සභා බල සීමාව තුළ සිංහලයන්ගේ පදිංචි සංඛ්‍යාව 10යි. 151 මේ අවුරුදු 40කට කලින් තිබ්බා. අවුරුදු 40කට අඩුකුණු සංඛ්‍යාව 130ක්. තව තියෙන්නේ 10යි. ඒක අඩු වෙන්න යන්නේ. එතකොට අවුරුදු කීයද? 10යි. ඒ ඔබත් ජීවතුන් අතර ඇති. මාත් ජීවතුන් අතර ඇති. 2023 දී කොළඹ නගරේ අපේ නෙමෙයි ලෝකයේ එකම රට වාණිජ නගරයක හරි මහ ජාතිය පුළුතක්වත් නැති ලෝකයේ එකම ආසනාවන්ත රාජ්‍ය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලයිස්තුගත කරලා තියෙනවා ඉදිරි දශක දෙක තුන තුල ඒ කියන්නේ අවුරුදු 30කින් 40කින් ලෝකයෙන් වඳ වී යන මිනිස් කණ්ඩායම් අංක 1 ඉන්නේ රතු ඉන්දියානුවෝ, අංක 2 ඉන්නේ ඕස්ට්‍රේලියානු ඇබොරිජිනල්ස්ලා, අංක 3 ඉන්නේ ලංකාවේ සිංහලයෝ. ලෝකෙන් තුරන් වෙලා යනවා අවුරුදු 30යි 40යි. ඒක බලපාන්නේ මේ තේරෙන ඔබට නෙවෙයි. 6ක් 4ක් තේරෙන්නේ නැති පුංචි පැටවුන්. වයස කීයද? 9යි. කීයද? 8යි. 10යි. අපි හිතමු වයස අවුරුදු 8 පොඩි එකක්. මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ මේ දරුවෝ. ඔබත් ජීවිතුන් අතර නෑ, මාත් ජීවිතුන් අතර නෑ 2063 වෙනකම්. තව අවුරුදු 50කින් අපි ජීවිතුන් අතර නෑ. මේ අවුරුදු 8 පොඩි එකාට තව අවුරුදු 50කින් 58යි. තව අවුරුදු 15කින්
තව අවුරුදු 15කින් මේ පොඩි එකාට 22යි. මේ පොඩි එකා බඳින්නේ නැද්ද? මේ පොඩි එකාට රස්සාවක් ඕනේ නැද්ද? මේ පොඩි එකාට ඉංග්‍රීසියෙන් රටක් තියෙන්න ඕනේ නැද්ද? මේ පොඩි එකාට හුස්ම ගන්න ඉඩක් ඉතුරු කරන්න ඕනේ නැද්ද? ඔබේ අනාගත පරම්පරාවට පුරාට තම අවුරුදු 50 මම කියන්න රහසක් වත්තල මේ අසනේ දැලන්නේ දෙන්නේ ඉන්දියා මහර ඉන්දියා වත්තල නගර ආසන විශාල ඉඩම් බලහත්කාරයෙන් ගෙන පදිච්චි කෙරුවා මිනිස්සු. ආවකාලියෝ නැත්වලේ වැඩි වුණා. සිංහල අකුරක් නැහැ. කල්ුණෙන් ගෙනල්ලා පදිච්චි කෙරුවා. සිංහල අකුරක් නැහැ. නව යෝනි යුවලවල් විතරයි. එක පොරොන්දුවක්. මොකද පොයින්ට්ස් දෙකයි දෙන්නේ. හදන්න ඕනේ 12 දෙනෙක්. දරුවෝ. පොයින්ට්ස් දෙකයි ළමයි 12යි. අපි පොයින්ට්ස් 12යි ළමයි 2යි. අපි පොයින්ට්ස් 12ක ළමයි 2 දෙන්නේ. ඕන් පොයින්ට්ස් 2ක ළමයි 12. මොකක්ද ඉලක්කය තමයි. තව අද ඉපදුණු කවුරු හරි කෙනෙක් 2000 මේ 13 23යි 31 වෙනකොට වුණ අවුරුදු 18යි. 2031 වෙනකොට වුණ අවුරුදු 18යි. ඒ කියන්නේ ඡන්දපරේ 2031න් පස්සේ ඡන්දයක් තිබ්බොත් ඒ ඡන්දෙන් වත්තර නගරින් යන්නේ සිංහලේ පාර්ලිමේන්තුව. ඊට එහා දිවුලපිටියේ මගේ ආස අක්කර 60ක බිමක් තිබුණා. අක්කර 60 බිම සිංහලයේ තිබුණා. ඒක දැන් සිංහලයේ නෙවෙයි. මොකක්ද කියන්නේ? චූටි කෑල්ලකට අක්කර 60 චූටි කෑල්ලකට පදිංචි කරවලා. ඒකයි ඉලක්කය. ඒක සාධනය වුණොත් තව අවුරුදු 20කින් දිවුලපිටියේ මන්ත්‍රීවරයා සිංහල නෙවෙයි. වත්තල මන්ත්‍රීවරයා සිංහල නෙවෙයි. මේගමුවේ මන්ත්‍රීවරයා සිංහල නෙවෙයි. ජායල මන්ත්‍රීවරයා සිංහල නෙවෙයි. එහෙම ගියාම පාර්ලිමේන්තුවේ ආසන 200ක් තියෙනවා නම් 100ක් සිංහල නොවිච්ච ගමන් ඔබත් ඉවරයි මාත් ඉවරයි. ඇයි අපට 100යි අසිංහලයන්ට 100යි අපට 100යි ශ්‍රී ලංකායි UNP අනිත් අනිතේවල ඔක්කොම තව අවුරුදු 50කින් මේක වෙනකට බලාගෙන ඉන්නේ. ඉෂ්ට කළාද රටේ යුතුයකම ජාතික වගකීම් මේ දරුවන්ට ඉඳ රට ඉතුරු කළාද? ඒකේ බරපතල වැරද්ද චෝදනාව ඔබට බණ ආගෙන ඉන්න ඔබට ආච්චිලා සියලා 7 දෙනා දරුවෝ හදලා ඉතුරු කරපු රට නෙයි. අවුරුදු 8 ඒගොල්ලෝ ආච්චිලා සියලා එක පවුලක 8 දෙනෙක් 10 දෙනෙක් 12 දෙනෙක් හිටුවා. ඔබට තරම් සල්ලි තිබුණද? ඔබට තරම් පහසුකම් තිබුණද? ඉස්පිරිතාලවත් මෙච්චර තිබිලාද? සල්ලි මෙච්චර තිබිලාද? රස්සා මෙච්චර තිබිලාද? ගෙවල් මෙච්චර ලොකුවට තිබිලාද? මෙච්චර ඉගෙන ගන්න පහසුකම් තිබිලාද? දැක්කද රටේ වගකීම් ඉෂ්ට කරපු අපේ ආදි මුතුන් මිත්තු අපි මොකද කළේ? කෑවා ඒ රට කෑවා. වෙන මොනවද දුන්නේ? ඔබ කියන්නේ අපිට ඉඩ නැහැ අපේ හාමුදුරුවෝ. ඒ ඉඩ තිබිලාද පර්චස් එකේ 12 ගිහින් බලන්න කොමාරිලාවත් ශිෆ්ට් එකට බුදියන්නේ.
ඒක අපිට විතරද නොස්සන අප්‍රශ්න අපිට විතරද කෑම ප්‍රශ්න මේ රටේ නොකා මැරිච්ච එකෙක්ගේ නමක් කියන්නේ ඒක අපේ ආච්චිලා සීලා 10 12 දෙනෙක් දරුවෝ හැදුවේ ඒ තරම් ලොකු පහසුකම් තිබුණද අපි මොකද කරන්නේ දැවැන්ත මාලිගාවක් හදනවා ඉන්න එකෙක් නැතුව ඒ වගේම ඔබට ඒ වැරදි කරන ඔබ ගෙදර ගිහින් ඇඟිල්ල දික් කරලා බලන්න පණින්න ඔබ තමයි රට කෑවේ කියලා රට කාපු උන්ගෙන් එකෙක් උඹ කියලා ඇඟිල්ල දික් කරලා බලන්න මන්නාඩිය ගාවට ගිහින් වගගේ එතන හෙට දවසේ දරුවන්ටවත් කියලා දෙන්න අපිට දැන් මේ වැඩේ කරන්න බෑ නම් හෙට දවසේ දරුවන්ටවත් කියලා දෙන්න මේ රට උඹලා මේ රට බේරගන්න ඕනේ. ජාතිවාදී වෙන්නේ කිසිම ජාතියකට හිංසා කරන්නේ. මම වැරදිලාවත් මං කිව්වද කාගේ හරි ජාතියක නම? මං කිසිම ජාතියක් එක්ක ගැටෙන්න නෙමෙයි කියන්නේ. යුද්ධ කරන්න නෙමෙයි කියන්නේ. ඒගොල්ලෝ හරි ඒගොල්ලෝ කරන්නේ එහෙම නෙන්නේ. එහෙම නෙන්න જાතියෙන් වර්ධනය කරගන්න ඕනේ. අපි වෙන කොහේ වැඩක් කරන්නද හැන්දෑ විචාම කෙලින් ඉන්න පණ නැතුව. හැන්දෑ විචාම කෙලින් ඉන්න පණ නැතුව වෙන බණවල ගොඩක් ගියේ කියලා බෝධිනාංශය. ආදාය රටවල් දැක්කද වගකීමෙන් තොර මිනිස්සුන්ගේ හෙට දවසේ පට්ටි විලට එන්නේ ඒ ටිකම 130යි සිංහලයාගේ වර්ධන වේගය 130යි සිංහලයාගේ වර්ධන වේගය ඇත්තටම කියලුත් නෑ 170 නෙමෙයි අනිත් අයගේ වර්ධන වේගය 73 173ක වේගයෙන් වැඩෙන්නේ මේ වේගයෙන් මේ වේගයම ගියොත් මේ විදිහටම අපි අර්ධ වේගයකින් ගිහිල්ලා අනිත් සියලු දෙනා මේ වේගයෙන් ගියොත් රටට සිංහලකම ඉතුරු වෙන්නේ පැහැදිලි ලෙසම 2063 දක්වා විතරයි. පාර්ලිමේන්තුවේ 100ක් ආසන අපට අහිමි වෙච්ච ගමන් දැනටත් වැඩි හරියක් නෑ අපිට මේ දෙකේ කතාව බොරු. අපි හිතේ අදාගන්න හිත අදාගන්න දෙන්නේ එහෙම වෙච්ච ගමන් ජනාධිපතිවරයෙක් 2063 වෙනකොට ලංකාවේ ජනාධිපතිවරයා සිංහලයි. පන්න ගහන්නේ මේ ළමයි කොල්ලෝ එක්ක නම. පන්න ගහන්නේ. ඒක පණින්ද නූදක් නැතිව. මනින්දවත් නූදක් නැතිව. බය කරන්න නෙවෙයි කියන්නේ. කොහෙලා බලන්න ජන සංගීතයේ වෙනස වගකීම ඉෂ්ට කළාද ළමයි හැදුවේ අද පොත් ගෙලින් ඉන්නේ ඇඟට පණක් නැහැ පෝෂණයක් නැහැ උන්ට හරියට කන්න දීලා නැහැ උන් හරියට කාලා නැහැ කනවට වඩා උන් දීලා කවුද ගුලි ගේන්නේ කවුද ගංජා ගේන්නේ කවුද කුඩු ගේන්නේ ගහන්නේ කවුද? ගේන උන් ගහනවද? කුඩු ගෙන අපට විකුණ අපිම ගහලා අපිම සල්ලි දීලා ඒ අය පෝසත් කරලා අපි ඉන්නවා 4000 දාලා වැටෙන්නේ. විවිධ ජනක ජාතියක් ඒකද යුගයේ වගකීම. ඒක හින්දා පරපටිබද්ධා මේ ජීවිතය මාගේ ජීවිතය බොහෝ දෙනා හා බැඳී පවතී. ඒ වගකීමෙන් මිදෙන්න බෑ කියලා. එහෙම වුණොත් ඔබ දන්නවද මේ කතාව? තව අවුරුදු 20කින් අපේ රට අපිට නැති කරේ අපේ තාත්තල කියලා අපට සාම තමයි.
මේ පැටව ලොකු වුණාට පස්සේ අපේ තාත්තලට මොලේ තිබ්බේ නැද්ද කියලා අපට දොස් කියන්නේ. අපේ තාත්තලට මේ තේරුම් ගන්න තරම් දූරදර්ශී ඥානයක් නොතිබුණු හරක්ද අපේ තාත්තලා අම්මලා කියලා මේ ළමයි ලොකු වුණාට පස්සේ අපෙන් අහයි. මේ විදිහට ජන සංගීතයේ වෙනස් වෙන එක සංඛ්‍යා ලේඛන දත්ත සහිතව 2013 තිබ්බනේ. ඇයි අපේ උන්ට මේක නොතේරුනේ කියලා අපේ උන් අපට සාප කරන්නේ. ඒ නිසා ඒ වගකීමෙන් මිදෙන්න බැහැ. ගැඹුරින් හිතන්න. මෙහෙම බණක් දහමක් අහන්න තියෙන්නේ ඒකයි පන්සල. ඒ පන්සල තියෙන්න මිනිස්සු ඉන්නේ. මිනිස්සු හදන්නේ ඒකයි. අවුරුදු 50කින් 60කින් මේ ඉන්න කතා කරන්න පුළුවන් මොකක් තමයි මැරෙනවනේ දෙයියනේ. ඉදමක් විකුණනකොට හොයන්න බලන්න කාටද මේක වික්කේ? කවුද මේක ගන්නේ? මම වික්ක මිනිහා තව පැත්තකට ගිහින් අක්කලා වෙන එකෙකුට විකුණයිද? අපේ ගිලියන බින් අඟලවත් ආපහු අපට එන්නේ. බින් අඟලවත් ආපහු අපට එන්නේ. එහෙම වෙච්ච බින් ලංකාවේ කොච්චරද? කවදාවත් ආපහු අපට එන්නේ නැහැ. එන්නේ නැහැ. ඒක නිසා බින් අඟලක් විකුණනකොට 100 පාරක් හිටන්න. ඒක පරපුරට කලක කෙටුවා වගේ ලියලා තියන්න මේක සිංහලයකට නිසා වෙන කෙනෙකුට නෙවෙයි. දරුවෝ හදන දරුවෝ බුද්ධි සම්පන්න කරන්න. ඔවුන් පුළුවන් තරම් නිරෝගී බවට පත් කරන්න. ශක්ති සම්පන්න කරන්න. එහෙම නොවි මේ රටට ගමනක් නෙමෙයි. මේවා කියන්න එපා කියලා මගේ හිතවත් තුමන්ලාවට ඇවිල්ලා වැඳලා කියනවා මම ගාස්නාත් කියන්නේ එපා අපේ හාමුදුරනේ ඕනේ. 4 දවසක් ඉස්පිරිතාලේට යමගේ නරත්නාත් කිසි කෙනෙක් දන්නේ නැහැ. ඊළඟ පස්සේ එකක් වළඳලා 4 දවසක් ඉස්පිරිතාලේ බොහොම අමාරුවෙන් මන බේරගත්තා. මේවා කියatti වෙන්නේ ඒක තමයි. සෝමහාමුදුරන් දෙන්නේ අපි ඉන්නේ නැරෙන්නේ මේ කියන්න ඕන ටික නොකිය ජීවත් වෙලා ඉන්නවට වඩා නරකයි මේ කියන්න ඕන ටික කියන නැරෙන්නේ. ඒ නැරෙනවනේ. එහෙම නොකියුවත් නැරෙනවමනේ. වෙන්නේ ටිකක් කලින් නැරෙන එක විතරනේ. නිසා මේවා දියෙන්නේ කවුරු නෙමෙයි. කවුරු හරි මේක කියන වැරද්ද ඒකයි නැරෙනවා. කවුරු හරි මේකේ පරිත්‍යාග කරන්නේ ඒකයි අපි වෙන්නේ. අපි අත්දැකීම. ඒ නිසා මේවා කියන්න කිව්වා කියලා කියන්නේ. ඒ කාරණාව පැහැදිලි කරන්න. දෙයන්නේ මේක බුදුහාමුදුරුවන්ගේ රටනේ. අපි උපන්දල මේ රට රකින්නනේ. ඒක වෙනුවට 4 ගාද දාලා පසෙප්පු ගාලා වැටෙන්න විතරක් අපිට පුළුවන්. තුන් වරක් බුදුන් වැඩිය රටට යම්කිසි විපතක් වෙනකොට ඒ වෙනුවෙන් අපිට පෙනී හිටින්න ඕනෑම නැද්ද? දලදා හාමුදුරුවෝ, ජයසිරිමා හාමුදුරුවෝ, පාත්‍රා ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා අර පෙන්වන්නේ ප්‍රදර්ශනය කරන්නේ ලෝකෙ කොහෙද තියෙන්නේ ඒවා. මේ වර්ග කිලෝමීටර් 65632ක පින්බිමේ විතරනේ තියෙන්නේ. එහෙව් තියෙන රටක් කාමාසිනිය වෙනකන් උඩ බලාගෙන ඉන්නද කියන්නේ. ඒ බුදුහාමුදුරන්ගේ රට අපි ගාව ඉතුරු කරගන්න වගකීමවත් පරම්පරාවක් හැටියට ඔබට නැද්ද? ඒ තරම්ම නිවටද, නියාලුද, බියගුළුද, බයාදුද? එහෙම මොකටද ජීවත් වෙන්නේ? මේ ඇඟේ පණ තියාගෙන ඉන්නේ තේරුම මොකක්ද ඒක? කාලා කරෙන්න විතරද?
වගකීමෙන් කල්පනා කරන්න කාරණා දෙන්නත් වගකීමෙන් කල්පනා කරන්න. ජාතියකට එරෙහිව සටන් වදින්න එපා. ජාතිවාදී වෙන්න එපා. කිසිම ආකාරයකට කිසි කෙනෙකුට හිංසා කරන්න එපා. ආත්ම විවේචනයෙන් ස්වයං විවේචනයෙන් බලන්න අපි වැරදි කියලා. අපට වැරදුනා කියන ස්වයං විවේචනයෙන් ඉන්න. වරන්තෝනේ වැරදුනා කියලා තේරුම් ගත්ත දායකලා ඊට පස්සේ නොවරදින්න කටයුතු කරන්න පින්වත්නි. මේ ආදරණීය පින්දිම වෙනුවෙන් මැරෙමු. ආදරණීය පින්දිම වෙනුවෙන් මැරෙමු මේ යමක් කරලා. මැරිලා ආයේ මේකෙම උපදිමු. ඉතුරු කොටස කරන්නේ. ඔබ සැමට සම්මා සම්බුදු සරණ වේවා. අපේ ගුවන් කමලසිරි මල්ලිකාරච්චි මහත්මිය, වසන්ත මල්ලිකාරච්චි මහත්මිය ඇතුළු දරුවන් විසින් අද දවසේ මේ පින්කම සිදු කරන්නේ වසර 24කට පමණ පෙර 1989 සැප්තැම්බර් 24 වෙනිදා අභාව ප්‍රාප්ත වූ පී.එල්. යසවති සිල්වා මෑණියන් වහන්සේට, එවැගේම වසර 19කට පෙර 1994 සැප්තැම්බර් 16 වෙනිදා අභාව ප්‍රාප්ත වූ එම්.බී. විජේරත්න ආදරණීය පියාණන්ට, එවැගේම වසර 16කට පෙර 1997 මේ 11 වෙනිදා අභාව ප්‍රාප්ත වූ අම්බලන්ගොඩ ඔස්මන් ඕමස්සේ ආදරණීය පියතුමන්ට, මේ වසර 13කට පෙර 2006 අප්‍රේල් මාස 22 වෙනිදා බුදුරු කොට ත්‍රස්තවාදී ප්‍රහාරයකින් අලිමංකඩදී දිවියෙන් සමුගත් රණවිරු ප්‍රේමචන්ද්‍ර මල්ලිකාරච්චි ආදරණීය සොයුරාණන්ට, මීට මාස 6කට පෙර 2013 අප්‍රේල් මාස 15 වෙනිදා අභාව ප්‍රාප්ත වූ WP ඉන්ද්‍රාවති පුංචි අම්මට, මේ මාස 5කට පෙර 2013 මේ මාස 2 වෙනිදා අභාව ප්‍රාප්ත වූ ටී.එල්. ආර්යවති පුංචි අම්මා ඇතුළු කොට ඇති නම් සඳහන් කළ නොකළ අභාවයට පත් හැමතෙම පින් වේවා. නිවන් සුවයෙන් සැනසීම වේවා ලෙසා. ඒ වගේම අපේ විහාරස්ථානයේ පොඩි හාමුදුරුවන්ට, අනෙකුත් ස්වාමීන් වහන්සේලාට මේ පින්කමේ දායකත්වයේ දරුවා වූ කමසේ මල්ලිකාරච්චි මැතිතුමා ඇතුළු මල්ලිකාරච්චි පවුල පින්වත් පිරිසට, සහභාගී වූ සැමට, ධර්ම ශ්‍රවණය කළ සැමට, නොකර ඇවිද සිටි සැමට, මේ කටයුතු සියල්ල මෙහෙය වූ සැමට, උදව් උපකාර කළ හැමට නිරෝගී සම්පත වේවා. චිරජීවනයේ ශාන්තිය සෞභාග්‍ය වාසනාව වේවා. කරන කේවල සියල්ල දියුණු පවන භාවයට පත් වේවා. ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා. තුනුරුවන් සරණ දෙවියන් වේවා. අවසන අමාමහ නිවන වේවායි. ආකාශත්ථාච බුම්වත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක ශාසනං. ආකාශත්ථාච බුම්වත්ථා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාශත්ථාච බුම්වත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරන්ති.